ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වාඩි වෙන්න මගේ ප්‍රේමාන්තේනි. සමහරවිට ඔබ වාඩි වෙලාම ඉන්නවා ඇති නේද? අපිට පේන්නේ නැහැ නේ ඔබ කෙසේ වෙතත්. උන්වහන්සේගේ වචනයත් එක්ක අපි අත්දැකීමට ඇතුළු වෙනවා. මට චූටි අවස්ථාවක් හම්බුණා මේ දවස්වල වර්බුම් එකේ උදේ රෙකෝඩින් එකත් කරන්න. මේ දවස් ටිකේ මේ දවස් පහේ මටම ආරාධනා කරායි රෙකෝඩින් එක කරන්න. ඉතින් එතකොට ඒක තියෙන ලස්සන තමයි මගේ ප්‍රේමාන්තයන්ට උන්වහන්සේ දෙන තරමට ලැබෙනවා කියන්නේ පුරපුරවා සොලසොල ඔබ දෙන මිම්මෙම ඔබට ලැබෙනවා කියන්නේ ඒක ලස්සන අත්දැකීම මම ඒක අත්දකින්න දේ වචනයත් එක්ක. ඒ කියන්නේ ඒක පුළුවන් තරම් දෙන්න උත්සාහ කරන වෙලාවේදී උන්වහන්සේ මහා පුදුම විදියට අනිත් පැත්තෙන් ජීවිතය පුරවනවා. ඉතින් ඒ වචනය දෙතුන් පාරක් මෙනෙහි කරද්දී එතකොට මේ සතියෙම ඒ වචනේ මගේ ඇතුලේ ගලාගෙන යනවා. ඉතින් ගලාගෙන යනවා. ඒ වචනේම තමයි ආයිත් විපත දරාගෙන උපත බලාගෙන කියන වැඩසටහනේ ඒ වචනේම ගත්තේ ඊට වඩා ගැඹුරින් අර විනාඩි 5 පැය භාගයකට ගන්නවා. ඉතින් පැය භාගයෙන් මෙතන පැයකට ගන්නවා. ඉතින් මම හිතනවා මේක අති සුන්දර නත්තලක්ම වෙනවා කියලා මේ වගේ වචනයත් එක්ක ගනුදෙනු කරන්න ලැබිච්ච එක. ඉතින් ඊර්ෂ්‍යා කරන්න එපා. ඉතින් කරන්න දෙයක් නැහැ. තේරුණාද කියන්නේ? ඉතින් මගේ ආදර ප්‍රේමාන්තේනි ගොඩාක් දෙනෙක් කතා කරලා කිව්වා ඒ වචනය අද අපි ඩිවයින් රස්තියාදුවක් ගැන කතා කරේ උදේ වචනේ අපි දිව්‍යමය රස්තියාදුවක් ගැන කතා කරා. උන්වහන්සේගේ ඒ රස්තියාදුවේ තියෙන ලස්සනක් ගැන අපි මෙනෙහි කරා. ඒ වචනයත් එක්කයි අපි යන්නේ මේ ආගමන වන්දනා ගමන තුල ගැඹුරින් ගැඹුරට යන්න. ගාදර ප්‍රමාන්තයනේ මේක පොරොන්දුවේ ගමනක්. ස්වාමින් වහන්සේ රජතුම් කට්ටුව ශාස්ත්‍රවන්තයන් තරුවක් දිහා බලාගෙන ගියා වගේ දේව අම්මා ඒ ජේසුගේ කලලය අයිති කරගෙන ඒ දවස වෙනකම් පෙරම් පුරාගෙන හිටියා වගේ ස්කෑන් කරන්න විදියක් තිබුණේ නැහැ. තේරුණාද කියන එක මොන වගේද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නමුත් ඒ හැම මූව්මන්ට් එකක් එක්කම දේව අම්මා ඒ වචනය අයිති කරගෙන තමයි ඒ කටයුතු කරේ. ඒ ඔබගේ මගේ ජීවිතයේ මේක අතිශයින් සුන්දර අත්දැකීමක් වෙනවාමයි මගේ ආදර ප්‍රමාන්තයනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මොනිටර් එක චුට්ටක් වැඩි පුතේ මම හිතන්නේ ෆීඩ්බැක් වෙන්න ඕන මෙන්න තියෙන මගේ මොනිටර් එක පොඩ අඩු කරන්න. හරි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මගේ ආදර ප්‍රමාන්තයනි ඒ වචනයත් එක්ක යද්දී උන්වහන්සේ අද කතා කරලා කියන දේ මොකක්ද? උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ භෝජනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒක ඔබ මම අයිති කරගන්න. උන්වහන්සේ ඔබගේ මගේ හැම සෑම සියලු අවශ්‍යතාවයක්ම දන්නවා. මාංශගත වීම කියන්නේ එවැනි ලස්සන අත්දැකීමක්. ඒ ලස්සන අත්දැකීම ඇතුලේ ජේසු මහා පුදුම විදියට ඔබව රකින්නවා ආරක්ෂා කරනවා කියලා ඊයේ අපි මෙනෙහි කරා. එතකොට වචනය තුළ පදනම් වෙන කෙනා පර්වතයක් මත අත්තිවාරම සදගිය සදාගත් කෙනෙක් වගේ කියලා උන්වහන්සේ මතක් කරා. මේ වචනයත් එක්කයි අපි ඉස්සරහට යන්නේ. ඔබට සුන්දර අත්දැකීමක් මේ වචනයට කලින් බෙදා ගන්න. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නෝට්ස් දැන් මේ වගේ ලොකු දේශනාවකදී මම ස්ටඩි කරලා නෝට්ස් අරගෙන තමයි එන්නේ. හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ගොඩාක් වෙලාවට දැන් නෝට්ස් ගන්නෙ දේශනා කරයින් පස්සේ. ඒ කියන්නේ දේශනාවේදී තමයි උන්වහන්සේ කියා දෙන්නේ ගොඩාක් දේවල්. ඉතින් හෙට තමයි නෝට්ස් ගන්නෙ. අද නෝට්ස් පොත ගෙනාවේ නැහැ. මොකද දේශනා කරයින් පස්සේ එතන කියා දෙන දේ උදේ ආඥාවේ නැවත මගේ දේශනාව මම අහනවා. අර සමහර පූසෙන් උගේ නැට්ට මූම හපනවා වගේ තේරුණාද කියන එක. මූමෙම හපාගෙන මෙහෙම යන්නේ. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මෙතනත් වෙන්නේ. මගේ දේශනාව මම ආයික හැබැයි එහෙම දෙයක් නෙමෙයි. මේක මගේ දේශනාවක් නෙමෙයි. උන්වහන්සේ මාව නිකන් පාවිච්චි කරලා මෙහෙම මාව අරගෙන මෙහෙම කියන්න ඕන එක කියව ගන්නවා. ඉතින් මම මේක ස්ටඩි කරලා නෝට් එකක් විදියට පස්සේ ඒක ලියා ගන්නවා. මගේ ප්‍රේමාන්තනි ඒක අති සුන්දර අත්දැකීමක්. ඔබ ඒක මම ඔබට ප්‍රාර්ථනා කරනවා මොන විදිහින් හරි ඔබත් විඳින්න ලැබේවා කියලා කොහොම හරි කරලා. ඒ කියන්නේ ඒ වචනේ මෙහෙම යද්දී උන්වහන්සේ මෙහෙවනවා කියලා දැනෙද්දී ඒක අමුතුම සපතක් මගේ ප්‍රේමාන්තනි. ඒක අමුතුම සපත. හැබැයි හැමදාම එහෙම නෑ. සමහර වෙලාවට නිකන් වියලි කාන්තාරයක් වගේ මුකුත් දැනෙන්නේ නෑ. ඉතින් දැනෙන දවස් තියෙනවා නොදැනෙන දවස් නෑ. කෙසේ වෙතත් ඒ සුන්දර අත්දැකීම දේව වචනයත් එක්ක යන ගමන අතිශයින් සුන්දර අත්දැකීමක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි අද පළවෙනි කියමේ වචනය අයිති කර ගන්නවා මගේ ප්‍රමාන්තයනි. පළවෙනි කියමේ මුල සිට අපි අයිති කර ගමු. යෙසායා 29:18 වෙනි වගන්තියේ සිට අපි 17 වෙනි වගන්තියේ සිට එසේ කීම කියන්නේ එසේ කීම දැන් ඒක අපි දන්නේ නැහැ කොහොම කියන එකද කියලා නේද? එසේ කීම කියද්දී උනාසේ ඉස්සල්ලා වෙන එකක්
ගැන කතා කරනවා. ඒක අපි අයිති කරගන්න එක ලස්සනයි. මොකද්ද මේ එසේ කීම කියන්නේ 16 වෙනි වගන්තිය කතා කරලා කියනවා ඔහු කාරණා නොපිට පෙරළති. වඩා වැදගත් වන්නේ කුඹල් කාර්යාද මැටිද? මිනිසෙකු සෑදූ දෙයකට නුඹ මා සෑදුවේ නැත කියා හෝ නුඹ කරන දේ නුඹ නොදකින්නෙහිය කියා හෝ මිනිසා අමතමින් කිව හැකිද? දැන් කුමල් මැට්ටට දැන් අපි ඊයේ මැට්ට ගැන කතා කරානේ. අද දැන් ඊතන කතා කරද්දී කුමල් කාර්යයට කියන්න පුළුවන්ද? දැන් මැටි වාජනය කතා කරලා කියනවා කුමල් කාර්යයට ඔයා මාව හැදුවේ නැහැ. මැට්ටට එහෙම කියන්න අයිතියක් නැහැ. ඉතින් එතන ඒ වගේ පසුබිමක ස්වාමින් වහන්සේ ඔබව මාව හදලා ඇඹුවයින් පස්සේ මගේ ප්‍රමාන්තනේ ඒ වචනයත් එක්ක උන්වහන්සේ ලස්සන දැන් ඊයේ අපි අයිති කරගත්ත දෙයක් තමයි මැටි ගොඩක් මැට්ටේ තියෙන වතුර අයින් වුණායින් පස්සේ ඒකේ තියෙන තෙත ගතිය නැති වුණායින් පස්සේ තමයි මැට්ට ගල් වෙන්නේ නේ. ඒතර ගල් වුණායින් පස්සේ ඒක නේ ඇට්ටකුණා වෙනවා. ඒක නේ කර්කශක වෙනවා. ඊට පස්සේ නේ ගල් ගෙඩියක් වගේ වෙනවා. ඉතින් මැටි ගොඩක් මැටි ගොඩක්. ඉතින් ගහලා කුඩු කරන්නම සමහර දෙයක් නේද? හැබැයි මැටි ඕක වැඩක් නැහැ ඔහොම තිබිලා. ඕක චප්ප කරලා වතුර දාලා චොර කරලා අම්බරලා තලලා අන්න එහෙම එකකට ගත්තයින් පස්සේ තමයි අර සද්දකම ඉෆෙක්ට් එක. තේරුණාද කියන එක? එහෙම අරගත්තයින් පස්සේ තමයි සකපුවරුව අරගෙන ඕක හදන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධාත්ම ජල ධාරාවෙන් ඔබ මම මුරුදු වෙලා උන්වහන්සේගේ අතට බාර වෙලා සරෙන්ඩර් වෙලා මැටි පිටක් වගේ පොඩි වෙලා කියලා කියන්නේ එකයි. පොඩි වුණායින් පස්සේ උන්වහන්සේට ඒක හදන්න පුළුවන් වාචනයක්. හැබැයි වාජනයක් හැදුවයින් පස්සේ ලස්සන දෙයක් වෙනවා. වාජනයක් හැදුවයින් පස්සේ ඒ වාජනය ගින්නේ දාලා පුච්චන්න ඕනේ. ඒකයි සේනාකුළුවේදී වුණේ. සේනාකුළුවේදී ගින්න ඇවිල්ලා ගින්නෙන් එයාලව පිච්චිලා ඒ වාජනය අනනියස් කතා කරලා කියනවා අනනිස්සේ දෙවනාසේ කතා කරලා කියනවා ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ ක්‍රියා 9 කතා කරලා කියනවා අනනියස්ට ඔබ මම අරගෙන යන වරප්‍රසාදය අරගෙන යන වාජනයක් කියලා. ඉතින් වාජනය කරයින් පස්සේ පවුලතුමා කතා කරලා කියනවා ඒ ඒ වාජනයට වක් කරන අනාවරණ ඒව තමයි අරගෙන යන්නේ. ඒ අනාවරණ නිසාම මගේ හිස උදුම්මා නොගන්නා පිණිස සාතන්ගේ දූතයෙකු වැනි ශරීරේ කා වැදුණු හා කටුවක් සමාන පීඩාවක් මට දෙන්න නැද්ද? ඒ ඔබගේ හැම කෙනෙක්ගේම ජීවිතයේ මේ කට්ට ඔබව මාව බැහැපත් කරනවා මගේ ප්‍රේමාන්තේනි. එතකොට අද කතා කරලා කියනවා මැටි වාචනයට කතා කරලා කියන්න පුළුවන්ද හදපු එක්කෙනාට ඔබ මම හැදුවේ නැහැ කියලා. අපි ජීවිතේ හම් වෙන සොච්චමෙන් අපි ඔළුව ඉදමගෙන අපි වැඩ කරන්න යන මෝඩකමක අරුමය. තේරුණාද මගේ ප්‍රේමාන්තේනි? ඉතින් එසේ කීම ඒ වගේ පසුබිමකයි ස්වාමීන් වහන්සේ වචනය අයිති කරගන්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එසේ කීම කියන්නේ එසේ කීම වනයක් උයනක් බවටද වනයක් උයනක් බවටද උයනක් වනයක් බවටද උයනක් වනයක් බවටද පත්වීම වැනිය. පත්වීම වැනිය. දැන් මේකේ වචනේ ඔහොම තියාගන්න පුතේ. මේ බලන්න ප්‍රේමාන්තේනේ හොඳට බලන්න. පේන්නේ නැති අය කන්නඩි දාගෙන බලන්න. ලං වෙලා හරි බලන්න. තේරුණාද කියන එක? වනය උයන. ඔය වචන දෙක ගන්න. වනය ඔය වචන දෙකේ මුලින් පටන් ගන්නෙ උයන්න වයන්න වනයේ වයන්න තියෙනවා උයන්නේ නෙමෙයි උයන්නේ මොනවද දැන් රැට උයන්නේ උයන්න තියෙනවා හරිද? ඉතින් මගේ ප්‍රේමවන්තයනි වයන්නයි උයන්නයි තමයි වෙනස් වෙන්නේ. ණය කියනක ණයන්නයි යයන්නයි දෙකේම තියෙනවා. හොඳට බලන්න බැලුවද? හරිද? හරි. දැන් මගේ මාව ගන්න. හරි. මගේ ආදර ප්‍රේමවන්තයනි වනය උයන උන්වහන්සේ කියලා කතා කරලා කියනවා ඒක වනයක් උයනක් වෙන්න පුළුවන් උයනක් වනයක් වෙන්න පුළුවන්. දැන් මේකේ වනය ගත්තාම මෘතද ණයන්නයි දන්තද ණයන්නයි දෙකක් තියෙනවා. අන්න ඒකයි වනය. තේරුණාද කියනක? දෙකම වන තමයි ඉතින්. කොහොමද? තේරුණාද කියන අර කැවිලා දද කුෂ්ඨ වනය ඉතින් මේක ඇවිල්ලා කැලේ වනය. ඒ වනය උයනක් වෙන්නේ මේ එක අකුරු දෙකකින්. නයන්න යයන්න දෙකේම තියෙනවා උයන්න වයන්න. අපි ඒක කඩනවා උන්වහන්සේ කියලා. මේක මේ අපි හදාගත්ත දෙයක් නෙවෙයි. උන්වහන්සේ වචන දෙයක් නෙමෙයිනේ. තනි වචනයක් නේ. උන්වහන්සේ කියද්දී නේද? උන්වහන්සේ තනි වචනයක් නේ මිලින. උන්වහන්සේ තනි වචනයක් නේද? තනි වචනයක්. උන්වහන්සේ තනි වචනයක්. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ තනි වචනයක් වෙන තැනදී අපි ඒත් ගන්නවා උන්වහන්සේගෙන් තමයි මේ වනය උයන්න වයන්න උන්වහන්සේගෙන් තමයි වනය
උයන කියන එක වෙනස් වෙන්නේ. ඔබගේ මගේ ජීවිතයේ වනයක් වෙච්ච තැන, නාස්ති වෙච්ච තැන, ඔබගේ මගේ ජීවිතයේ හැම දෙයක්ම කඩා වැටිච්ච තැන, විනාශ වෙච්ච තැන, උන්වහන්සේට පුළුවන් ඒ වනය උයනක් කරන්නට. ඒක උන්වහන්සේගේ අතේ තියෙන දෙයක්. ජේසු වනයක් වෙච්ච මෘතද නයන්න මේ මනුෂ්‍ය මාංශයේ කැලලක් තුවාලයක් වෙච්ච ඒ මෘතද නයන් තේරුණාද කියන ඒ වනය කැලේ වනය නෙමෙයි මේ මාංශයේ තියෙන වනය විසඳන්න උන්වහන්සේගේ වන කැලල් පාවිච්චි කරා. උන්වහන්සේ ලැබපු තුවාල වලින් ඔබ මාව සුව කරා කියලා කියන්නේ ඒකයි. උන්වහන්සේ ඒක වෙනස් කරා. මගේ ප්‍රමාදයෙන් උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ ආගමනයේ සූදානම් වෙන්න තන යෙසායා කතා කරලා කියනවා මේ වනාන්තරයේ ඔබට මට මාවතක් දෙන්න. වනාන්තරයේ මාවතක් දෙන්න. ඒක අපි යෙසායා 40 වෙනි පරිච්ඡේදයේ දකිනවා. යෙසායා 40 උන්වහන්සේ කතා කරලා කියනවා තුන්වෙනි වගන්තියේ මෙසේ කියන හඬට සවන් දෙන්න. වනාන්තරයේ කියන්න වනාන්තරයේ සමිඳුන්හට මාවතක් එලි පෙහෙලි කරන්න. මාවතක් එලි පෙහෙලි කරන්න. උන්වහන්සේ කියනවා වනාන්තරයේ මාවතක් දෙන්න. ඒ මාවත ඔබ මම ජේසුට ඔබගේ මගේ කියන්නේ වනාන්තරය කියන්නේ මගේ ප්‍රමාන්තනේ පටලැවිච්ච අවුල් වෙච්ච පිළිවෙලක් නැති අතන ගස් තියනවා මෙතන වැල් තියනවා මෙතන ඊට පස්සේ උඩ වැඩියා තියනවා මෙහෙන් තව අතන කටුපඳුරු තියනවා නිදි ගුම්බා තියනවා තේරුණාද කියන එක ඉතින් මෙතන හැමදේම පටලැවිච්ච තැන ඔබගේ මගේ ජීවිතයයි පටලැවිලා තියෙන්නේ ඔබගේ මගේ ජීවිතයයි අවුල් වෙලා තියෙන්නේ උන්වහන්සේටයි පුළුවන් ඒ වනය උයනක් කරන්න. උයන කියලා කියද්දී අදාළ දේ අදාළ තැන තියෙන පිළිවෙල ගැවසෙන්නට සුදුසු ලස්සන අත්දැකීමක්. ස්වාමින් වහන්සේ ඒකයි ජේසුස් මේ ලෝකේ මාංශගත වුණේ. ඔබගේ මගේ පටලැවිච්ච ගඳ ගහන මාංශය අස්සට ආවේ නත්තල කියන නප්තලේ කියන මංගල්‍යයත් එක්ක උපතක් එක්ක අත්දකින්න එක. උන්වහන්සේටයි පුළුවන් ඒ වනේ උයනක් කරන්න. හැබැයි උන්වහන්සේ අයින් වෙච්ච ගමම්ම උයන වනයක් වෙනවා. වල් වැදලා නන්නත්තර වෙලා තේරුණාද කියන එක. ඒ වුණාට ඒක නිසා ඔබ ලස්සන සුන්දර උයන් තමයි හොඳේ. හැබැයි ජේසුව නැති වෙච්ච ගමම්ම අත්දැකීම නැති වෙච්ච ගමම්ම ඔබ වැටෙන්න පුළුවන් වල ඔබ නන්නත්තර වෙන්න පුළුවන් ජේසුව නැති වෙච්ච නිමේෂයකින්. කිසිම කෙනෙක්ට ග්‍රේස් එක බැංකුවේ දාගෙන ඉන්න බෑ. තේරෙනවද? FD එකක හොඳම ඉන්ට්‍රස්ට් එකක් තියෙන බැංකුවේ Bank of Grace. තේරෙනවද කියන එක? දාලා ඒකේ හොඳම බැරගෙන ඔබ කියන්නේ ඔබ ස්ටොක් කරලා තිනවා ග්‍රේස් එක. ස්ටොක් කරලා තිනවා ඊට පස්සේ ඔබ ෂැෆෑන් එකේ ඉන්නවා. ඊට කියලා පොතේ කියනවා මගේ ප්‍රමාන්තයනේ. සුදනා යහපත් දේ කරලා අන්තිම මොහොතේ පාපයක් කරොත් එමේ විනාශ වෙනවා. දුදනා කොච්චර අයහපත් දේ කරත් අන්තිම මොහොතේ ස්වාමීන් වහන්සේට ධර්මිෂ්ඨ වෙනවා නම් එයා ගැලවෙනවා. ඒක මොහොතේ ජීවිතයක්. දකුණු පැත්තේ හොරා මගේ ප්‍රමාන්තනේ අර ජීවිත කාලෙම ඉඳලා ජේසුව අල්ලගත්ත මොහොතේම එයා ගැලවුණා. එනිසා ඔබගේ මගේ පින් කුසල් තරහදී එක දාලා යනලා කිරලා දැන් ඔන්න මෙච්චර කල් මෙයා හොඳ ගොඩාක් කරා මෙයා නරක ගොඩාක් කරා ඒකේ බරලා තරහදී බරලා පේදුරුතුමා ගාව තරහදියක් නැහැ මතක තියාගන්න. යතුරුයි තියෙන්නේ. එනිසා ඔබ මම කනෙක්ෂන් එක යන්නම වෙනවා. වනය උයන මතක තියාගන්න. ඒක වනය උයනක් වෙන්නත් පුළුවන් උයන වනයක් වෙන්නත් පුළුවන්. එනිසා මේ කාලය ඒක අත්දැකීමක් කරගන්න. එනිසා you can never be comfortable in your spiritual life. මේක මගේ ජීවිතේ රිට්‍රීට්ස් වලින් මම අයිති කරගත්තම you can never be comfortable. ඒ කියන්නේ දැන් නම් හරි. When the prayers are answered, it's highly dangerous. When you are in the promised land, you are highly vulnerable. මගේ ප්‍රමාන්තනේ ඔබගේ යාඥාව ඇහුවයින් පස්සේ ඔබට උන්වහන්සේව අමතක වෙන්න තියෙන සම්භාවතාව වැඩි. ඔබ පොරොන්දු දේශයට ගියායින් පස්සේ උන්වහන්සේව අමතක වෙන්න දේ ඔබගේ ජීවිතේ නන්නත්තර කරගන්න තියෙන අවස්ථාව වැඩි. ඔබ සූදානම් වෙන කාලේ ඔබගේ ફોකස් එක තියෙනවා. ඒක නැති වුණායින් පස්සේ ඔබ ඉවරයි. මේ දින 25 ඥානකාන්තියට පස්සේ වෙනම ඥානකාන්තියක් මම කරගන්නවා.
තේරුණාද කියන එක? දැන් මේ කාලේ මාර ෆෝකස් එකක ඉන්නේ. නත්තලෙන් පස්සේ විනාශ වෙන්න පුළුවන්. තේරුණාද කියන එක? දැන් අනකාන්ත ඉවරයිනේ කියලා අතපය දිග ඇරලා. There is no vacation for your vocation. There is no vacation for your vocation. කනගාටුවෙන් හරි කියන්න වෙනවා. තේරුණාද? There is no vacation for vocation. ඒ කියන්නේ part time jobs නෑ අපිට හොඳේ. මම ෆුල් ටයිම් තමයි. ආයි මැරිලා මරණ සාතිකයේ තමයි පේ ලිස්ට් එක සම්බන්ධයෙන් මොකක්ද ඒක සයින් කරන්න තියෙන්නේ. එතකොට යනකනුත් වැඩම තමයි. ඒක තප්පරයක් විවේක ගන්න බෑ. ඒකයි මගේ ප්‍රේමවන්තයනි ජිසේ වස්පිතුමා කියන්නේ විවේක ගන්න පුළුවන් මරණයෙන් පස්සේ. දැන් ඔබට මට විවේකයක් අයිති නැහැ. ඒකෙන් අදහස් කරන්නේ පැය 7ක් නිදාගන්න. ඔබ පැය 7ක් නිදාගන්න අනිවාර්යෙන්. තේරුණාද කියන කොරෝනා හැදෙන්න පුළුවන් නැත්නම්. තේරුණාද ඔබ ඉමුන් සිස්ටම් එක අවුල් වෙනවා හරියට නිින්දක් නැත්තම්. නිදා ගන්නවා වගේ අපි කියන්නේ. ඒක වෙනම කතන්දරයක්. තේරුණාද කියන එක. ඒක කෙසේ වෙතත් මගේ ප්‍රේමවන්තයනි එතන ඒ විවේකේ නෙමෙයි. ඒ ජර්නි එකම නිතරම යන්නම ඕනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. අපි වචනය අයිති කරගන්නවා ප්‍රේමවන්තයනි. වචනය ඒ උන්වහන්සේ කතා කරලා වනය උයනක් වෙනවා කියන අත්දැකීමත් එක්ක අපි ඉස්සරහට යනවා. වචනය ගමු. ඒ දවස පැමිණ විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත, අඳුරෙහි ජීවත් වූ අන්ධයන්ට ඇස් පෙනීම ලැබෙනු ඇත. ඒ කියන්නේ මේ වනය උයනක් වෙන අරුමය. ඒක සුන්දරත්වය නන්නත්තර වෙච්ච කාලකන්ණි වෙච්ච තැන උන්වහන්සේ පෙරලන ලස්සන. මගේ ප්‍රේමවන්තයනි ඒ අත්දැකීමටයි ඔබ මම යන්නේ. ඒකට මුලින්ම දැනගන්න. ඔබගේ වනයක් කියන එක දැනගන්න. ඒක ඔබ දන්නේ ඔබට නිකන් වනාන්තරයක් නිකන් උයනක් වගේ පේනවනම් වනාන්තරයක් එන්ජොයි කරනවා නම් ඔබ කියනවා it's okay. සමහර අය කියන්නේ හැඩි වෙලා කියන්නේ මගේ ප්‍රේමවන්තයනි තේරුණාද කියන එක? කියන්නේ හැඩිවීම තමයි හැඩවීම යාගලන්ට. කියන්නේ ඒක මේසේ අස් කරොත් බැලුම් ගන්න වෙනවා. ඒ කියන්නේ තේරුණාද? ඒ කියන්නේ ඒක තමයි ගතිය. අර කුණු තියෙන්න ඕනේ. පතුලේ අර කුණු ගෑවිලා තියෙන්න ඕනේ. මකුළු දැල් කඩාගෙන යන්න ඕනේ. තේරුණාද? එතකොට තමයි මාර ගතියක් තියෙන සමහර අයට නේ. ගෙවල් වල ගිහලා බලන්න. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමවන්ත ඒ වගේ එන අමුතු තැන්ති අමුතු මානසිකත්වය තියෙනවා. ඒගොල්ලන්ට ඒක හුරු වෙලා. හුරු වුණායින් පස්සේ ඉවරයි මගේ ප්‍රේමවන්තයනි. හුරු වුණායින් පස්සේ විනාශයි. ඒතර ඔබ වනාන්තරයට හුරු වෙලා නම් වනාන්තරයේ වනමුර්ගයෝ ඒ කියන්නේ අදහස් කරන්නේ නැහැ මේ කැලේ කපන්න කියලා හොඳේ. අර කැලයක් කපාගෙන කියලා විනාශයක් කරන කැලේ කපන්න නෙවෙයි මේ වනාන්තර වාරි සුන්දර දේවල්. තේරුණාද? වනාන්තර මගේ ප්‍රේමවන්තනි ගියන් කරන්න යන්න එපා. මේ සමාජයේ මම කතා කරන්නේ අධ්‍යාත්මික වනාන්තර ගැන. වනාන්තර කතා කරලා කියනවා. ජීවිතේ පට ලැබිච්ච අවුල් වෙච්ච තැන ඔබ දකින්න. මට උන්වහන්සේ වෝනේ Advent is a season where you miss God. දෙවියන් වහන්සේ මිස් වෙන්න ඕනේ. උන්වහන්සේ නැහැයි කියලා දැනෙන්න ඕනේ. උන්වහන්සේ ඕනේ මේ වනය මගේ උයනක් වෙන්න ඕනේ. මේ මගේ ජීවිතේ මේක වෙනස් වෙන්න ඕනේ. ඔබට ඒක පැහැදිලිවම දැනෙන්න ඕනේ. උන්වහන්සේ කතා කරන ওই දවසේදී පොතක් කියවද්දි බීරන්ට ඇහෙනවා. උන්වහන්සේ අන්ධකාරයේත් අන්ධයන්ට පේනවා. කොරුන් මුව පොව්වන් වගේ දුවලා යනවා. ඒ කියන්නේ ඒක නිකන් සුවයක් නෙමෙයි. අර බේසික් ලෙවල් එකට එනවා නෙමෙයි. ඒ කියන්නේ කම්ප්ලීෂන් එකට. ඒ කියන්නේ ඒකෙත් ਸਰව සම්පූර්ණත්වයට යනවා. ජේසුගේ අතට ආව මිදිරස අඩුකම උන්වහන්සේ බේසිකලි උත්තර දුන්නා නෙමෙයි. ඒ කියන්නේ අවශ්‍යතාවයකට ඒ අවශ්‍යතාවයට සපුරන උත්තරයක් නෙමෙයි. උන්වහන්සේ දුන්නේ ඊටා රසවත් මිදිරස. ඒකයි මනමාලයා ඇහුවේ. මනමාලයාගෙන් ස්ටුවර්ඩ් ඇහුවේ මෙච්චර කල් ඔබ තියාගෙන හිටියේ හොඳ මිදිරස අන්තිමට තියාගෙන. ඇයි එහෙම අහන්නේ? ඒ කියන්නේ වෙඩින් වල තිබෙන කපටිකම තමයි මුලින් හොඳ ඒවා දෙනවා. මුලින් හොඳ ඒවා දීලා හොඳට බිව්වෙන් පස්සේ ඉතින් අරගෙන ඩබල් වෙලානේ ජරාව දෙනවා. තේරෙනවා කලවම් ඉවදෙන ඊට පස්සේ අරක පොඩි තේරෙන්නේ නැහැ. අර මුල රසම තමයි යන්නේ. තේරෙනවා ස්නායු මඤ්ඤම් කරලා වැඩේ කරන්නේ. සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ. බයිබලෙත් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒක යන්නේ ස්ටුවර්ඩ් නාන්නේ. ඔබ මුලින් ඇයි මේ හොඳ ඒවා පස්සේ දෙන්නේ? මුලින් හොඳ ඒවා දෙන්න ඕනේ. ඊයන ජේසුගේ අත තියප තැන වෙනස් කරන ඒ වනය උයනක් වෙන තැන.
මගේ ප්‍රේමාන්තනේ වන ඇඩුවසල් කළ කපලා අයින් කරනවා නෙමෙයි. ඒක උයනක් කරනවා උන්වහන්සේ. අන්ධයන්ට නිකන් සුම්මා පෙනීම නෙමෙයි. අන්ධයන්ට අන්ධකාරය පේන්න ගන්නවා. නයිට් විෂන් එකක් අහු වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ තැනටයි ජේසු ආවේ. ජේසු ආවේ ඔබට බේසික් ලයිෆ් එකක්. බෑ මිනිමම්. තේරුණාද? නිකන් ඉන්නම් වාලේ ඉන්න ෂේප් එකේ අතනත් ෂේප් කරගෙන ගැට ගහගෙන ඉන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ සර්ව සම්පූර්ණ ජීවිතයක් අත්දකින්න. සර්ව සම්පූර්ණ ඔබගේ තාත්තා ස්වර්ගයේ තාත්තා සර්ව සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙන්න. ඒක ජර්නි එකක්. ජර්නි towards perfection. ඒ කියන්නේ මේ ලෝකේ බ්‍රෑන්ඩඩ් අඳින්න නෙමෙයි. මේ ලෝකේ බ්‍රෑන්ඩඩ් අන්න කරන්නේ හොත්තම දේ ඒව නෙමෙයි. දැන් මේ ලෝකේ සර්ව සම්පූර්ණ කියන්නේ ඒකයි. බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. බ්‍රෑන්ඩඩ් පිස්සුවක්. බ්‍රෑන්ඩඩ් ආසයි බ්‍රෑන්ඩඩ් ඇඳ ගන්න. ඒක වෙනවා අන්තර. බ්‍රෑන්ඩඩ් ගන්න. හරි. ඒකල කිසිම මට අවුලක් නැහැ බ්‍රෑන්ඩ්ද මොනවද කියලා. බ්‍රෑන්ඩ්ද මම දන්නේ නැහැ මොකක්ද කියන එක. හැබැයි ඔබගේ ක්වොලිටි එක තීරණය කරන්නේ බ්‍රෑන්ඩ් එකෙන් නෙමෙයි. බ්‍රෑන්ඩ් එකෙන් නෙමෙයි. මිනි පෙට්ටියත් බ්‍රෑන්ඩඩ් ගන්න. තේක්කද කළුවර වගේ එකක් මම බුක් කරලා තියාගන්න. බ්‍රෑන්ඩ්. නැත්තම් මරච්චම වෙන අනිත් අය මොනවා ගයිද දන්නේ නැහැ නේ. පණුවන්ට බ්‍රෑන්ඩඩ් කතා කරන්න. තේරුණාද? හයිෆයි පණුවන්ට එන්න කන්න කන්න කියලා. ඒවත් බ්‍රෑන්ඩඩ්ම දාගන්න. ජීවිතේ වටිනාකම වෙන තැනක තියාගන්න. උන්වහන්සේ කතා කරන ਸਰව සම්පූර්ණත්වයට යන්නයි අන්ධයන්ට අන්ධකාරයේ පේන, කොරුන් මුවන් මෙන් පැන යන, බීරන්ට කියවද්දී ඇහෙන අතුලාන්තයකට ස්වාමීන් වහන්සේ ඔබව මාව කැඳවනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ වනය උයනක් කරන්න උන්වහන්සේ මතක තියාගන්න. උන්වහන්සේ ඒ දම් උයන මවලා, ඒ උයන මවලා එතන හැම දෙයක්ම දාලා ඒ උයනක් මැව්වේ වනයක් නෙමෙයි. ඒක පාපයත් එක්ක ඔබගේ මගේ ජීවිතේ වනයක් කරගත්තා ඔබ මව. ඒක ඔබගේ මගේ යක්ෂයාගේ ජීවිතය අපිලිවෙච්ච වෙච්ච නිසාම ස්වාමීන් වහන්සේගේ දැක්ම පහස ඒ ජෝෂම්මා ඒ ප්‍රසන්ස් එක ලුසිෆර්ට ලුචේරයට නැති වෙච්ච නිසාම ඌටත් ඕන වුණා ඔබගේ ජීවිතේ පටලවන්න. ඒක අනයක් කියලා කියන්නේ අදාළ නැති තැන අච්චාරුවක් කරන්න. ඒක තමයි ඌ පටලවන්නේ. ජීවිතේ හැම කෙනෙක්ගේම තියෙන්න ඕන තියෙන දේ තියන්නේ නැතිව. මගේ ප්‍රේමාන්තයනි ඔබගේ ජේසු ඔබගේ ජීවිතයේ මේ උයනේ සෙන්ටර් වෙන්න ඕනේ උන්වහන්සේ. උයන මැද තමයි ඒ ගහ තිබුණේ. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කේන්ද්‍රය වෙන්න ඕනේ. වනයක් වෙච්ච ගෝලයන්ගේ ජීවිත උන්වහන්සේ දොරවල් වහගෙන නන්නත්තර වෙලා හිටිය ඒ ගෝලයන්ගේ ජීවිතයේ ජීවන්තවගේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි මගන්තියේ ඔවුන් මැදට ජේසු එන්නේ. ඔය වනයේ උයනක් වෙන රහස උන්වහන්සේව කේන්ද්‍ර කරගන්න. ජේසුව සෙන්ටර් වෙන්න ඕනේ ඔබගේ ජීවිතයේ. ජේසුව සයිඩ් වෙන්න ඔය උයන වනයක් වෙන්න පටන් ගන්නවා. තේරුණාද කියනක? මේක ඔබගේ පරිශ්‍රමයෙන් ඔබ බැකෝ එකක් කරන් ඇවිල්ලා ඔබ උදළුව අරගෙන ඔබ සුද්ධ කරන දෙයක් නෙමෙයි. ඔබ ඇද නැති මාවතක් ස්වාමීන් වහන්සේට දෙද්දී උන්වහන්සේට ඇද නැති මාවතක් දෙද්දී මාක්තුමාගේ පළවෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා ඒ ඇද නැති මාවත උන්වහන්සේට දෙද්දී උන්වහන්සේ ඒ වනය උයනක් කරනවා. උන්වහන්සේ නිම්න පුරවලා හෙල් පුරවලා උන්වහන්සේ හෙල් සමතලා කරලා කඳු සමතලා කරලා නිම්න පුරවලා උන්වහන්සේ මේ උයන ගාඩන් එක හදනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි එක ප්‍රොසෙස් එකක්. එක පිළිවෙලට ඔබ යා යුතු ගමනක්. උන්වහන්සේ මැජික් කරන්න නෙමෙයි ආවේ. උන්වහන්සේට ඕනේ ඔබව පරිණත කරන්න. උන්වහන්සේ පියවර ඔබව මේ ගමන අරගෙන යනවා. ඒකයි අද දකින්නේ ඩිවයින් රස්තියාදුව. දිව්‍යමය රස්තියාදුවේ අරුමය අපි දකින්න යනවා සුවිශේෂය තුළ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මේ වචනය අයිති කරගමු. මතයතුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය. පුතේ කියවගෙන යන්න. ජේසුස් වහන්සේ එතැනෙන් යන කල අන්ධයෝ දෙදෙනෙක් මුරගසමින් දාවිද්ගේ පුත්‍රයාණෙනි අපට අනුකම්පා කළ මැනව කියමින් උන්වහන්සේ පසුපස ගියහ. මගේ ආදර ප්‍රේමාන්තයනි පළවෙනි කියවීම කතා කරා එකයි දේව වචනේ ලස්සන. පළවෙනි කියවීමයි සුවිශේෂයයි හරිම සම්බන්ධයක් තියෙනවා. වනය උයනක් වෙන්න. අන්ධයන්ට අන්ධකාරය පේන්න. දැන් මේ අන්ධකාරය මේ අන්ධ මිනිස්සු දෙන්නෙක්ගේ ජීවිතේ වනයක් වෙච්ච ජීවිතයක්. එයාලගේ පෙනීම වනයක් වෙලා. පේන්නේ පටලැවිලි ගොඩක්. මගේ ආදර ප්‍රේමාන්තයනි
විලියම් බාක්ලි කියන ගත්කතුවරයා කියනවා පලස්තීනයේ අන්ධභාවය කියන එක ගොඩාක් කොමන් රෝගී තත්ත්වයක්. ඒ පොදු රෝගී තත්ත්වයට හේතුව ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ හයිජීන් කියන්නේ පිරිසිදුකම ගැන හිතුවේ නැහැ. වාතයත් එක්ක ආව විස බීජත් එක්ක ගොඩාක් වෙලාවට ඒ දෘශ්‍ය දෝෂකම් ගොඩාක් වලට ගොඩාක් දේවල් වලට ඒගොල්ලෝ මුහුණ දුන්නා කියලා. අපි දකිනවා ජේසුස්ගේ ජීවිතේ ගොඩාක් අන්ධ මිනිස්සු මුණ ගැහෙනවා. ඒක වෙන්නේ නැති. ඒ තමයි පසුබිම එකට. අනිත් එක තමයි අන්ධකම කියලා කියද්දී ඒගොල්ලෝ විශ්වාස කරා දෙවියන්ගේ දඬුවමක් කියලා. ස්වාමීන් වහන්සේ පාපයත් එක්ක ආදිච්ච දඬුවමක්. අපි ගමු ලුක්තුමාගේ ජෝම්තුමාගේ 9 වෙනි පරිච්ඡේදය. 9 වෙනි පරිච්ඡේදයේ ජෝම්තුමා කතා කරන මේ අන්ධයාගේ ජීවිත ස්වභාවය ගැන ගෝලියෝ අහන ප්‍රශ්නය බලන්න මගේ ආදර ප්‍රමාන්තිනි. ජෝම් 9 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ වඩනා කල්හි උපන්දා පටන් අන්ධ වූ මිනිසෙකු දුටුසේක. ඒ කියන්නේ යාට කවදාවත් කිසි කෙනෙක් දැකලා නැහැ. ඒක සාපයක් කියලා සැලකුවේ. මම කියන්නේ ඇයි එහෙම? බලන්න වචනය. ගුරු දේවයනි මොහු අන්ධව ඉපදුනේ මොහු හෝ මොහුගේ දෙමව්පියන් හෝ පව් කළ නිසා දැයි ශ්‍රාවකයෝ උන්වහන්සේගෙන ඇසූහ. ඒක තමයි ගැන්වීම. එකයි මෙසියානික කැඳවීමේ තේරුම අන්ධයන්ට පෙනීම ලැබෙනවා. කොරුන් ඇවිදිනවා, බීරන්ට ඇස්සෙනවා, ගොළුවන් කතා කරනවා. මේක ඒ කියන්නේ මේ යක්ෂයාව බන්ධනය. ඔබගේ මගේ ජීවිතයේ අර ජීවිතේ සම්පූර්ණයෙන් ජීවත් වෙන්න ඕන තැන යක්ෂයා කුරුවල් කරනවා පාපයත් එක්ක. ඔබ සමහර ශාරීරිකව පර්ෆෙක්ට් ඇති. හැබැයි ඔබ අධ්‍යාත්මිකව කොච්චර අන්ධයිද මගේ ප්‍රමාන්තියනේ. ඔබ අධ්‍යාත්මික කොච්චර බෙලහීනයිද? ඔබ අධ්‍යාත්මිකව බබ්බගතයිද? අංශභාගයෙන් පෙළෙන්නේ නැද්ද ඔබ අධ්‍යාත්මිකව? යකාට ඕනේ ඔබ කුරුවල් කරන්න. ස්වාමීන් වහන්සේ තුළ පූර්ණත්වයෙන් යකාට ඕනේ ඔබ එළියට ඇදලා ගන්න. එක ශාරීරිකට වඩා අධ්‍යාත්මික පූර්ණත්වයක්. මොකද ඔබ අධ්‍යාත්මිකව පිරිච්ච කෙනෙක් නම් ශරීරයෙන් ඔබ පාලනය වෙන්නේ නැහැ ඔබගේ අධ්‍යාත්මය. මාංශය ඔබ යටත් කරනවා මගේ ප්‍රේමන්තනි. ආත්මය අනුව මාංශය පරදලා ජීවත් වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මගේ ආදර ප්‍රේමන්තනි අපි නැවත වචනේ ගන්නවා. ජේසුස් වහන්සේ එතනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොර ගසමින් මගේ ආදර ප්‍රේමන්තනි ඇත්තටම ඒගොල්ලෝ ඇස් අන්ධ මිනිස්සු. ඇස් අන්ධ මිනිස්සු අනිත් සෙන්සර්ස් යාලගේ ගොඩාක් අවදි. ඒගොල්ලෝ වයිබ්‍රේෂන් එක කම්පනයට ගොඩාක් අවදි. ඒගොල්ලන්ගේ සංවේදීකම සවනට ගොඩාක් තීර්වයි. ඒගොල්ලෝ හරි සෙන්සිටිව් ගොඩාක් දේවල් වලට. ඒ හුළඟ හමන පැති මේ හැම දෙයකම මොකද පේන්නේ නැති වුණාම ඇස් ටික පියාගත්තාම මගේ ප්‍රමාන්තනේ අපිට වෙන ලෝකයක් පේනවා. ඒක ගොඩාක් වෙලාවට අපි ඇස් ටික පියාගන්න බය. අපි යඥාවේ ඇස් ටික පියාගත්තාම ඊට වඩා ලොකු දෙයක් අපි දකිනවා. ඇස්පියන් අස්සේ අධ්‍යාත්මික ඇස් ඇරෙද්දී ඔබ මම වෙන දෙයක් දකිනවා. එයා ඒ මිනිස්සු දෙන්න අන්ධ වුණාට ඇස් දෙකෙන් ඇස් පේන ගොඩාක් අය දැක්ක නැති දෙයක් දැක්කා. මේ යන්නේ දාවිද්ගේ පුතා කියලා. මගේ ආදර ප්‍රේමාන්තේනි. ඇස් අරගෙන ඇස් පේන අන්ධයෝ වෙච්ච අපි, ඇස් පේන පොට්ටයෝ වෙච්ච අපි ඒ මිනිස්සු දෙන්න දැක්ක දේ දකින්නේ නැහැ. ජේසු දාවිද්ගේ පුතා ඒක මෙසියානික සංකල්පයක්. මෙසියානික සංකල්පයක් කියන්නේ ගැලවුම් කාර්යය. ඒගොල්ලෝ බලාගෙන හිටිය කෙනා ඇස් දෙක දැක්කාය දැක්කේ අයියෝ ජේසු 5:11 කුසයි මාර හැන්සම් තේරුණාද කියනක හරි ජේසු කවුද ජේසු මේ වඩුවාගේ පුතා මරියාගේ පුතා එයාගේ සහෝදර සහෝදරි අපිත් එක්ක ඉන්නවා ඒගොල්ලෝ පුත්කලා ලම්බන ආభాසයේ හිර වෙනවා පුත්කලා දිහා බලලා එයා කතා කරන දේ ලොප් කරනවා ඒගොල්ලෝ ඒක අඩු කරනවා මගේ ප්‍රමාන්තයෙන් ඇත්තටම ඔබට මට ඇස් පේන්නේ නැත්තම් මේ ඇස් දෙක පේන්නේ නැත්තම් අපි ඊට වඩා දෙයක් දකිනවා. සමාජය රූපවාහිනියේ සමාජයේ මාධ්‍ය ඔස්සේ ඔබට පෙන්නලා තියෙන්නේ තනිකර ගොබ්බ පුස් ඇත්තක්. ඒතර ඒ අස්පිනවන ඇසට රමණීය යක්ෂයා මගේ ප්‍රමාන්තේනේ ඇසට රමණීය දෙයක් තමයි තහනම් ගහේ පෙන්නුවේ. ඇසට රමණීය. ඒතර මගේ ප්‍රමාන්තේනේ ලුක් එක එළියෙන් දකින පොත්තත් එක්කයි අපි ගනුදෙනු කරන්න පුරුදු වෙලා ඉන්නේ. Spiritually asleep, sexually awake. අපි ඇස් වලින් දැකලා නිගමනය කරලා ජජ් කරලා
ඉමැජින් කරන කොච්චර දේවල්. ඒකයි ජේසු කියන්නේ කාන්තාවක් දිහා ඔබ රාගික ඇසෙන් කාමුක ඇසෙන් බැලුවොත් ඔබ කාම විත්‍යාචාරය කරනවා. ඔබගේ සිරුරේ පහන ඇසයි කියලා උන්වහන්සේ කතා කළා කියනවා. පංචේන්ද්‍රයන් වලින් ප්‍රබලම ඉන්ද්‍රියස. ඒක ගෝචර කරගන්න පරාසය වැඩි. මගේ ආදර ප්‍රමාන්තයනි. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ පිරිමියාගේ දෘෂ්ටිය සීමා කරලා තියෙන්නේ. මොකද පිරිමියා දකින්න දෙයින් ගොඩාක් වෙලාවට පාපෙට වැටෙනවා. කාන්තාව දකින්න දෙයට වඩා. කාන්තාවගේ දෘෂ්ටිය මගේ ප්‍රමාන්තයනි පරාසය වැඩි. දැන් පිරිමි කෙනෙක් මෙහෙම බැලුවා නම් දැන් මට පේන්නේ මෙච්චර මම පිරිමිනේ. තේරුණාද කියන මෙන්න මෙච්චරයි පේන්නේ. දැන් මෙතන ශිෂ්ට කෙනෙක් හිටියා නම් මෙහෙත් පේනවා. තේරුණාද කියන එක. ඒ කියන්නේ මේ ආරිය පේනවා මට පේන්නේ නැති අරන් පේනවා. ඒක තමයි දැන් ඔබ හස්බන්ඩ්ලා මෙතන අහන් ඉන්නවා නම් හරිද? හස්බන්ඩ්ලා අහන් ඉන්නවා නම් සමහරවිට ඩ්‍රයිව් කරද්දී ඔබ කොහේ හරි බැලුව ගමන් කොහෙද බැලුවේ කියලා ටක් ගාලා අහුවෙනවා ඔබ බලන තැන. එමයි ප්‍රමාන්තින ඒගොල්ලන්ට පේන පරාසය වැඩි. ඔබ පිරිමි කෙනෙක් බලපු ගමන් අහුවෙනවා. ඒගොල්ලෝ හැරිලා බලන්න ඕනේ. කාන්තාවන්ට එහෙම නෙමෙයි. කාන්තාවන්ට මේ බලන්නේ. ලුකින් බොම්බේ දකින්නේ කල්කටා. තේරුණාද කියන එක? ඒ කියන්නේ මේ බලද්දි මේ පේනවා. ඒගොල්ලන්ට අහුවෙන්නේ නැති වෙන හොඳට බලන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒක කතා කරන්න ඔබගේ සිරුරේ පහන ඇසයි. ඒක දූෂණය වුණොත් මොන විනාශයක්ද? මගේ ප්‍රමාන්තයනි මගේ ආදර ප්‍රමාන්තයනි ඔබ බලන දේ ඔබ දූෂණය කරනවා. ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට ඔබ දුර්වල නම් හැඟීම් එක්ක ඔබ මුලින්ම නිපින්න බඩ මුලින්ම කඩන්න ඕනේ ඔබ බලන දේ. ඔබ බලන දේ සමාජය කියන පාපය කියන එක මහා ඒ කියන්නේ පොකුරු පිටින් සේල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කාන්තාව ඉනම්ම විලාසිතාවන් ඉනම්ම ඒගොල්ලෝ වෙනම කල්චර් එකකට යන්නේ. ලස්සන සහ සමාන වගේ වචන ලස්සන සහ beauty and sexy කියන දයන පටලවගෙන තියෙන්නේ. රාගික කියන එක ලස්සනක් විදිහට ගන්නෙ. එච්චර මෙලෙච්චයි. එහෙම තැනක ඔබ තීරණයක් කරන්න ඕනේ. ඔබ මොනවද බලන්නේ කියන එක. ඒක ඔබගේ choice එකක්. ඒක ළමෙක් ෆාදර් ඇවිල්ලා කතා කරලා කියනවා මට නෙමෙයි වෙන ෆාදර් කෙනෙක්ට. කතා කරලා කියනවා father God has given me two eyes. උන්වහන්සේ මට ඇස් දෙකක් තියලා තිනවා. So I have freedom to look whatever I want. ඒ කියන්නේ මට ඕන දෙයක් බලන්න පුළුවන්. දෙවෙනස්සේ මට ඇස් දෙකක් තියලා තිනවා. ෆාදර් කිව්වා පුතේ ඒ වගේ මට ඇස් පිල්ලම් දෙකක් දීලා තියෙනවා. අදාළ නැති දේ බලන්න නැතුව වහන්න. That's our choice. අපේ තීරණයක් මගේ ප්‍රමාන්තෙනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මේ අන්ධ මිනිසයා දකිනවා. එයාලගේ දුබලකමේදී ස්වාමීන් වහන්සේව වැඩියෙන් හොයන්න ගන්නවා. ඔබගේ ජීවිතයේ දුබලකම ස්වාමීන් වහන්සේ හමු වෙන තෝතැන්නයි. ඔබගේ ජීවිතේ බැරිකම, ඔබගේ ජීවිතේ කඩා වැටීම, ඔබගේ ජීවිතේ අමාරුව, අපහසුව, මේ ලොක්ඩවුන් සිටුේෂන් මේ කොරෝනා තත්ත්ව උන්වහන්සේව වඩා ඕන කමින් උන්වහන්සේට අවදි වෙන්න තියෙන හොඳම අවස්ථාවයි. ඒ පාලු කරය, උන්වහන්සේගේ හඬ, උන්වහන්සේගේ අඩි ශබ්දය අහන කාලයයි. ඒ ළඟින් යද්දි එයාලට ඉවෙන් වගේ දැනගන්නවා ඒ ජේසුයි යන්නේ කියලා. ඒගොල්ලෝ අන්ද වුණත් හෝම්වර්ක් එක කරලා තිබුණේ. නාසරස්ති ජේසු ගැලුම් කාරය කියලා යාල දැනගෙන හිටියා. Faith comes from hearing. ඇදහිල්ල එන්නේ පණිවිඩය ඇසීමෙන් දැකීමෙන් නෙමෙයි. දකින දේ ඔබ බාල්දු කරනවා. අසන දේ මගේ ප්‍රමාන්තේනි. අසන දේ ඔබව පරිණත කරනවා. ඒකයි ජාකබ්තුමා කතා කරන්නේ ඔබ අහන්න ඉක්මන් වෙන්න. ඔබ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. ඔබ අහන්න මුලින් අහන්න. මොකද කන් දෙකක් තියෙන එතනයි. එයාලා දන්නවා මේ යන්නේ ජේසු. මගේ ආදර ප්‍රමාන්තනි සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඔබ ගාවෙන් යනවා. දන්නේ නෑ වගේ යනවා. ඔබට නෙමේ වගේ යනවා. උන්වහන්සේ ජූත්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තනි එම්මාවුස් ගමනේදී අපි දකිනවා ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ වුන් ජේසු ඇත්තටම ආවේ එම්මාවුස් වලට එයාලා එක්ක යන්න. 28 වෙනි වගන්තියේ. හැබැයි ජේසු එයාලත් එක්ක ගිහිල්ලා මොකද්ද පෙන්වන්නේ? ඔව් යමින් සිටි ගමට ලං වූ එයින් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක්වූසේක. ජේසු හරි කපටිනේ. අර අපි ආදරට කරන හොරා. මම ජේසුට එහෙම කියනව නෙමෙයි. පෙන්වන්නේ එහෙමයි මගේ ප්‍රමාන්තය.
දැන් උන්වහන්සේ අර දාස් ගානක් සෙනග යන තැන සකේවුස් අත්තික්කා ගායේ නැගලා ඉන්න උන්වහන්සේ දැක්කා. මේ මිනිස්සු තනිකර අන්ධයි. මගේ ප්‍රමාන්තනේ දාස් සෙනග පොරකකා ඉන්න තැන මහලේ රෝගියා ජේසුගේ වාටියෙන් ඇල්ලුවම දැක්කා. ඒ වඳුරගත්තා. මේ මිනිස්සු පේන්නේ නැත්ද? උන්වහන්සේ මේ වෙලාවේ ඔබ යන අරගලේ උන්වහන්සේට පේනවා. හැබැයි දැක්කේ නෑ වගේ ඉන්නේ. අම්මා ඇවිල්ලා ජේසුට කතා කරලා කියද්දි පුතේ මිදිරස අඩුයි කියලා ජේසු මොනවද කියන්නේ? ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කොහොමද? මගේ තව මොහොතක් තවම පැමිණ නැත. නෝකයාටයි ගණන් ගන්න සත පහකට වගේ පෙන්නන්නේ. හැබැයි අම්මා දන්නනේ පුතාගේ හැටි. අම්මා දැන නැත්නම් කවුද දන්නේ? ඒ නිසානේ ජේසු මෙන්න ඔබේ අම්මා කියලා දුන්නේ. අපුතාව දන්නවා අම්මා ගණන් ගන්න නැහැ ජේසුගේ මේ භාෂා ශෛලිය අම්මා දන්නවා. අම්මා මොකද වෙන්නේ? අම්මා කෙලින්ම කියලා කියනවා මෙතුමා නන්න ඔබට කියන කොයි දේවල් උද කරන්නේ. ඒක යන තැන මගේ ප්‍රමාදනේ. ඒ කියන්නේ උන්වහන්සේ ඔබම ගණන් ගන්න වගේ ඉන්න තැන තියෙනවා. මතක තියාගන්න. හොඳට අඳුර ගන්න උන්වහන්සේ. ඇහෙන්නේ වගේ හිටියට උන්වහන්සේක වෙනම දෙයක් ඔබ එතකොට එහෙම කියපු ජේසු මොකද කරන්නේ? කියනවා මේ ගල් භාජන පුරවන්න. ඔබ මම ඇත්තටම අම්මත් එක්ක නැතුව හිටියානම් මෙතුමා නන ඔබට කියන කොයි දේ අතුවර කරන්න කියලා අම්මා කිව්වේ නැත්තම් ඒගොල්ලෝ ඩිරෙක්ට් අම්මා නැතුව ජේසු ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි මිදිරස අඩුයි. ඒතර ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ මොකටද? මගේ මොහොත තවම පැමිණ නැත කිව්වනම් කියලා අනේ හරි කියලා අකුලන් යනවා. ඒක නේ ඔබට මට වෙන්න ගොඩක් වෙලාවට. උන්වහන්සේ උත්තර දෙන්නේ නැත්තම් අතෑරියා. ඒකයි අම්මත් එක්ක යාඥා කරන්න කියන්නේ. අම්මා කවදාවත් එහෙම කරන්න දෙන්නේ නැහැ. අම්මා දන්නවා ජේසු නිකන් ආක බලාගෙන වගේ හිටියට සම්පූර්ණ අවධානය ඔබ දිහා තියෙන්නේ. මගේ ආදර ප්‍රමාන්තයනි. එයාලා අවදි වෙන්නේ එයාලගේ දුබලකමත් එක්ක. මේ කාලය ස්වාමීන් වහන්සේ ඔබට මට අවදි වෙන්න කාලයක්. ඔබගේ මගේ අන්ධ භාවයත් එක්ක ඔබට මට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අසරණයි, නන්නත්තරයි. ලෝකේ මට්ටම මේක සාපයක්, මේක විලාපයක්, මේක නන්නත්තර වෙච්ච කාලකන්නිකමක්. එතන ඉඳන් ඔය වනයේ ඉඳන් ස්වාමීන් වහන්සේට ඇද නැති මාවතක් දෙන්න. එයාලා අන්ධ මිනිස්සු වෙන කතන්දරයක් නැහැ. මේ ආශ්‍රිත ජේසු අපිට අනුකම්පා කරන්න කියන ඉරක්කම්, ඒ කියන්නේ mercy කියලා කියන්නේ මගේ ප්‍රමාන්තනේ දෙවියන් වහන්සේට විතරයි දෙන්න පුළුවන්. කිසිම මිනිසෙක්ට සමාව දීලා ඒ පාපයේ කැලලා කරන්න බෑ. දඬුවම අයින් කරන්න බෑ. ඒක ජේසුට විතරයි කරන්න පුළුවන්. දෙවියන්ට විතරයි කරන්න පුළුවන්. එලා විශ්වාස කරනවා මගේ අන්ධකමට හේතු වෙච්ච නිමිත මගේ පාපය ස්වාමීන් වහන්සේට විතරයි නිදහස් කරන්න පුළුවන්. ඒ සාපයෙන් මාව ගලවන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි. දාවිද්ගේ පුත්‍රයාණනි අපිට කරුණා කරන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචන කියවගෙන යන්න පුතේ. වචනය කියන්නේ උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ වෙත ආහ. මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නෝදැයි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. මගේ ආදර ප්‍රමාන්තයනි. එතකොට බලන්න ජේසු මගදී යාළව හම්බ වෙන්නේ. බයිබලයේ අපි කියනවා reading between lines. මේ අස්සේ තියෙන ගොඩාක් දේවල් තියෙනවා. බයිබලයේ ගොඩාක් වෙලාවට හැංගීම් ගැන කියලා නැහැ. නැසේ ඇඬුවා කියනවා. ඒක වචනකින් දෙකකින් පාස් වෙලා ගියාට ඒක ඇතුලේ ලොකු මේ ඇටසැක් මේ ඇතුලේ ලොකු හැංගීම් ගොඩාක් ගැප් වෙලා තියෙනවා. ලොකු කතන්දරයක් තියෙනවා මේ වාක්‍ය අතර. reading between lines. අපි නැවත වචනේ ගන්න. එතනදී ගන්නවා උන්වහන්සේ දැන් එයාලා කෑ ගහනවා දාවිද්ගේ පුත්‍රයන් අපිට කරුණා කරන්න. උන්වහන්සේ ගෙට පැමිණි කල. ඒ කියන්නේ මොකක්ද? දැන් අර මිනිස්සු කෑ ගහ එනවා. ජේසු යනවා. අන්ධ මිනිස්සු. පව්. ඒ කියන්නේ ගණන් ගන්න වගේ. ගල්වල හැප්පෙන්නේ නැති, අරව පෙරල ගන්න නැති, තේන මිනිස්සු තල්ලු කරන්නේ නැති. හැබැයි අර කතා කරන හඬත් එක්ක, ඒ අඩි ශබ්දයත් එක්ක කොහොම හරි ජේසුත් එක්ක යනවා. මෙතන විතරක් නෙමෙයි ජේසු එක කරේ නේද? පිනිස්සිය කාන්තාවට උන්වහන්සේ ගාවට ආවයින් පස්සේ පිනිස්සිය කාන්තාව ස්වාමීනි මගේ දරුවා මගේ දුව යක්ෂාවේශ වෙලා ඉනවා සුව කරන්න කියද්දි ජේසු ගණන් ගන්න නැතුව යනවා. ගෝලියෝ තමයි කියන්නේ ස්වාමීනි අනේ මේ උත්තර දීලා යන්න. කෑ ගහනවා මෙතන. ජේසු කියනවා මම ආවේ ඊශ්‍රායෙල් බැටළුවන් සඳහා කියලා. ඒ කාන්තාව ඒත් එනවා. අනේ මගේ දරුවා සුව කරන්න ස්වාමීනි කියද්දි ජේසු කියනවා දරුවන්ගේ දේ බල්ලන්ට දාන්න නැහැ කියලා. ඒ කාන්තාව කියනවා දරුවන්ගේ වැටෙන කෑම බල්ලෝ කනවනේ ස්වාමීනි. ඒ වගේ සුව කරන්න කියලා. දිව්‍යමය රස්තියාදුවක්. ජේසු ගණන් ගන්නේ නැහැ වගේ යනවා.
ජේසු එයාලා කෑ ගහන්න උන්වහන්සේ පේන්නේ නැහැ වගේ යනවා. සමහර වෙලාවට ඔබ දෙමව්පිය වෙලා ඉන්නේ නැද්දි ඒක ඔබ කරලා තියෙනවනේ. ඒ කියන්නේ දැන් මෙතන දරුවා මොකක් කර කියනවා ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි අනිත් පැත්තෙන් දන්නවා. මොකද ඒ කියන්නේ එතන ඔයාලා වෙන ඩිස්කෂන් එකක ගිහලා දරුවට වෙන මුණක්. කියන්නේ සරයි කියලා පෙන්නනවා. දුව පුතේ කුටි ගන්න එපා. මම කිව්වා නේද? එහෙම අපි කරනවා. අය උනාසට කරන්න බැරිද ඒක? නැසෙ ගණන් ගන්න වගේ. මගේ ආදර ප්‍රමාන්තේනි ජේසු ඔබට එහෙම කරලා ඇති. කරනවා ඇති. තාම කරමින් යනවා ඇති. උනාසගේ විදිය කවදාවත් උනාසෙව සැක කරන්න එපා. ඒ ඔබව ගමනක් එක්කන් යන්න. ඒ ඔබව අත්දැකීමකට අරගෙන යන්න. ඔබට ඇස්පෙනීම දීලා විතරක් යවන්න නෙමෙයි. උත්තරේ දීලා විතරක් යවන්න නෙමෙයි. ඔබට ඔබගේ අධ්‍යාත්මය ගොඩනගන්න. ඒකයි මේ ආගමනේ අපි බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්න. මගේ ප්‍රමාන්තේනි උන්වහන්සේ ලස්සන කතා කරලා තියෙනවා. සාන්ත අගස්තින මුනිතුමා සෙන් ඔගස්ටින් කියනවා the reason that he makes us wait. ඇයි උන්වහන්සේ ඔබ මාව බලාගෙන ඉන්න තැනකට ගෙන්නේ? බලාගෙන ඉන්නේ අපි ඔබගේ මගේ යාඥාවේ බලාගෙන ඉන්නේ. යාඥාව ඒ උත්තරය ලැබෙද්දී ඔබ මම සුදුසු තැනක ඒක දරන්න පුළුවන් වෙන්න. යාඥාවෙන් මම ඉල්ලන දේ හරියට දරන්න පිළිගන්න පුළුවන් වෙන්න. උන්වහන්සේ ඔබ මාව බලාගෙන ඉන්න තැනකට දානවා. ඒ ආදරේ මාතෘ උන්වහන්සේ ඒසයි 49 අටවෙනි වගන්තේ කතා කරලා කියනවා සුදුසු කාලයේදී මම ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේ මම ඔබ ගලව ගන්නවා. වචනය අපි ගමු පුතේ. සමිදාන මෙසේ වදානසේක හැමෝම කියමු. සුදුසු කාලයේදී මම නුඹට පිළිතුරු දී. ගැලවීම දවසේදී නුඹට උපකාර කරන්නෙමි. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි ඒ දිව්‍යමය රස්තියාදුවත් එක්ක ගෙදරට යනකම්ම උන්වහන්සේ එක්කගෙන යනවා. ගෙදර මගේ ආදර ප්‍රමාන්තයනි මහා සෙනගක් ඉන්න තැන ජේසුට ඔබත් එක්ක ගේ ඇතුලේ ගනුදෙනුවක් තියෙනවා. ඒක අපි සුවිශේෂ ගත්කතුවරයා මොන ගෙදරද කියලා කියන්නේ නැහැ. හැබැයි ගෙදර කියන වචනය අයිති කරගන්න. ඒක පර්සනල් පෞද්ගලික තැනක්. ජේසු ඔබව ඒ පෞද්ගලික අත්දැකීමට අරගෙන යනවා. ජේසුට තියෙන ඔබත් එක්ක පෞද්ගලික ගනුදෙනුවක්. පර්සනල් රිලේෂන්ෂිප් එකක්. උන්වහන්සේ කතා කරලා කියන්නේ එකයි රහසින් දකින්න තාත්තත් එක්ක ඇතුල් කාමරයට ගිහිල්ලා දොර වහගෙන යාඥා කරන්න. උන්වහන්සේ තමන්ද එක්ව අතින් අල්ලගෙන වෙන් කරලා අරගෙන ගිහිල්ලා තමයි කෙල ගහලා පස් ටිකක් අරගෙන ඇහි ගාලා සුව කරන්නේ. උන්වහන්සේ මගේ ප්‍රමාන්තයනි මාක්තු මගේ 3 වෙනි පරිච්ඡේදය 13 තමන් කැමති වූවන් තමන් වෙත කැඳවලා මොකද කරන්නේ? තමන් හා සමග සිටින පිණිසත් උන්වහන්සේ හැම අරගලයකටම පස්සේ ගෝලයන්ව ලං කරගන්නවා. පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. ඔබ බයිබලයේ කියවලා බලන්න. ගෝලයන්ව ගෙදර ගියයින් පස්සේ ගෝලයෝ තනියම අහනවා. උන්වහන්සේ උපමාවක් කියනවා කෙතේ වැඩ කරන දාසයා සහ ඒ දාසයා ගෙදර ආවයින් පස්සේ මේසේ ගේ ඇතුලේ උපස්ථාන කරන ඒ දාසකත්වයක් ගැන පර්සනල් ගනුදෙනුවක්. ඒ අන්දකම ඔබව පර්සනල් ජේසුත් එක්ක පර්සනල් ගනුදෙනුවකට අරගෙන යනවා. අරගෙන ගිහලා උන්වහන්සේ අහන ප්‍රශ්නේ අපි අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ අහනවා මගේ ප්‍රමාන්තයනේ. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්දයෝ උන්වහන්සේ වෙත ආහ. ඒ ජර්නි එකට පස්සේ පිඟාන හොයදුවයින් පස්සේ වචනය මොකක්ද? මට මෙය කියන්න කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහොද? මගේ ආදර ප්‍රේමාන්තනේ ජර්නි එකෙන් පස්සේ උන්වහන්සේ ගන්න තැන එතනයි. ඔබට විශ්වාසයිද මට මේක කරන්න පුළුවන් කියලා? ජේසු ඔබගෙන් අහනවා. කිසිම මොල්ලියක් මුක්කුවක් නැතුව, කිසිම දෙයක් නැතුව ඔබ හැමදේම අතාරින තැන ඔබට විශ්වාසයිද ජේසුට ඔය දේ කරන්න පුළුවන් කියලා? ඒක තමයි විශ්වාසයේ ගමන. දිව්‍යමය රස්තියාදුවේ තේරුම. එයාලා එහෙම තැනකට හිටියේ නැත්තම් ගලක දෙකක කකුල හැප්පිච්ච ගමන් ජේසුටත් බැනලා හැරිලා යනවා.
ජේසු මගේ ප්‍රමාන්තනේ පෙරලා පොළලා ඒ බොල් ටික අයින් කරලා හොඳම දෙයක් එක්ක ඔබගේ ජීවිතේ ගන්න දෙනවට අරගෙන යන්නේ. ඒකට රිදෙන්න ඕනේ, පට්ට ගැහෙන්න ඕනේ, තැලෙන්න ඕනේ, පිච්චිලා දිය වෙන්න ඕනේ. මට මේක කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසයිද? මගේ ආදර ප්‍රමාන්තනේ අපි වචනයෙන් නම් එක කියනවා. හැබැයි ඇත්තටම අධ්‍යාත්මයෙන් මම මේක කරනවද? ඔබ කී දෙනෙක්ව අල්ලගෙන ඉන්නවද? මුක්කෝ කීයක් තියෙනවද? අතන යැපෙන තැන් පැරසයිට්ස් පරපෝෂිතයෝ කූඩැල්ල වගේ තැන් කීයක එල්ලිලාද ඉන්නේ? මගේ ප්‍රේමවන්තනේ ගස්වල තියෙන පිළිල වගේ ඒ අතුවල මුක්කු ගහගෙන තේරෙනවද? ඒවා සතුටු කර කර කී තැනක ඉන්නවද? ජේසු කතා කරනවා. ඒ ඔක්කොම ගලවලා ඒ අන්ධයන්ගේ තැන් නන්නත්තර කරලා ජේසු ඒ ඔක්කොම හලලා වෙන් කරලා ගෙදරට ආවිල්ලා පස්සේ අනේ මට මේක කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? මගේ ආදර ප්‍රේමවන්තනේ තාම ඔබ නැති නිසායි ඔබ තාම රස්තියාදු වෙන්නේ. ඒ තැන ඔබ නැති නිසායි ඔබ තාම කඩේ යන්නේ. එතන ඔබ අඳුරේ අතපත ගහන්නේ. ඒ තැනට ගේන්න ඕනේ උන්වහන්සේට ඔබව. විශ්වාස කරන්න පිට පනින්නේ නැතුව ඒ වචනේ අන්ධයට ඇහුනේ ඒ වචනේ විතරයි. ජේසු කතා කරන වචනේ විතරයි. GPS තිබ්බේ නැහැ. වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඇහුනේ එතන විතරයි. ඒ වචනේ අහගෙන ඔබ අන්ධකාරයේ යන්න උන්වහන්සේ ගීතාවල 119 මේ කතා කරලා කියනවා. උන්වහන්සේගේ වචන මගේ මාවතට එළියක්. ඒ වචනය ඔබට ඩිරෙක්ට් කරන්නේ. ඔබගේ වචනය විමසන්නේ. වචනයයි එන්නේරා බැටළුවන්ව දක්කගෙන යන්නේ. ඒ වචනය මගේ ප්‍රේමවන්තයනි. ජේසු ඔබව ඒ නිල් තනගොල්ලට අරගෙන යන්න ඉස්සෙල්ලා ඔබව ගමනක් අරගෙන යනවා. ජේසු නතර වුණයින් පස්සේ කතා කරන්නේ. සුදුසු වෙලාවේදී උන්වහන්සේ බත් එක ගනුදෙනු කරනවා. විශ්වාස කරන්න. ඒ නිසා මේක දිව්‍යමය රස්තියාදුවක්. ජේසුත් එක්ක රස්තියාදුවක්. ජේසු ඉන්න තැන රස්තියාදුවක් නිසා. ඒක කාලකන්නිකමක් නෙමෙයි. ඒක සුන්දර දෙයක්. ඒ තැන ජේසු නතර වෙලා එයාලව සුව කරන විදිය අපි අයිති කරගෙන අවසන් කරනවා. උන්වහන්සේ මොකද කරන්නේ? වචනය ගන්න. වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ ගෙට පැමිණි කල අන්ධය උන්වහන්සේ වෙත ආහ. මට මේ කළ හැකි බව විශ්වාස කරන්නොද? ජේසුස් වහන්සේ ඇසුසේක එසේ ස්වාමිනී ඔව් කීහ. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට ඔබ විශ්වාස කළ ලෙසම ඔබට වේවායි වදාළසේක. මගේ ආදර ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ ගමන ඔබ අරගෙන ඇවිල්ලා වචනයත් එක්ක අරගෙන ඇවිල්ලා ඒ අන්ධ මනුස්සයන්ට මොකද කරන්නේ? ඒ අන්ධ මනුස්සයන්ගේ ඇස් ස්පර්ශ කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ ස්පර්ශය එයාලගේ ජීවිතේ එයාලා අත්දැක්ක ලස්සනම දේ. ජේසුගේ අත ඒ දුබලකමින් තියද්දී ජේසුගේ අත ඒ දුර්වලකම තුළ දැනෙද්දී මිනිස්සු සාපයක් කියලා හිතපු තැන ඔගේ මාංශය ඒ කාලකන්නිකමට ජේසු අත තියද්දී මගේ ආදර ප්‍රේමවන්තයනි පවුලතුමා කතා කරලා කියනවා මාත් පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ මට වාසියක් තිබිච්ච දේ දැන් අවාසියක්. මම අතාරපු දේ මම කුණු කසල කියලා සලකනවා. මොකද ජේසුව දැනිච්ච තැන. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කයි රෝම 8 වෙනි පරිච්ඡේදයේ 18 කතා කරන්නේ. රෝම 8:18 උන්වහන්සේ කියනවා දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන්නට යන මහිමයත් සමග සසඳන්නවත් බෑ කියලා වචන අපි අයිති කරගමු. රෝම 8:18 මේ ජීවිතයේ දුක් වේදනා කියන්නේ අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමග කිසිසේත් සසඳිය නොහැකියයි කල්පනා කරමි. මගේ ආදර ප්‍රේමවන්තනි ඒකයි ජේසු ඔබව රස්තියාදු කරන්නේ. ඔබට දැනෙන්නේ නැහැ, ඔබට පේන්නේ නැහැ, ඔබට තේරෙන්නේ නැහැ. උන්වහන්සේ කොහෙද කියලා දැනෙන්නේ නැහැ. උත්තර දෙනවා කියලා පේදුමක් නැහැ, නිනව්වක් නැහැ, ආතක් පාතක් නැහැ. ඔබට දන්නේ නැහැ. ඇයි ජේසු මෙහෙම කරන්නේ? why me lord? ඇයි මට මෙහෙම කරන්නේ? මතක තියාගන්න. උන්වහන්සේ ඔබගේ හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. සුදුසු වෙලාව වෙනකන් පිඟාන හොදලා බෙදනවායි මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ අත තියලා උන්වහන්සේ කතා කරන්නේ මොකක්ද? ඔබ කී ලෙස සිටු වේවා.
ඒ වචනම තමයි පිනිසිය කාන්තාවට කියන්නේ. ඔබ කී ලෙස සිදුවේවා. ඒ කියන්නේ කවුද කිව්වේ? ජේසුද? නැත්නම් අන්ධයෝද කිව්වේ? අන්ධයෝ කිව්වේ. ඒ කියන්නේ ඔබගේ විශ්වාසය ඔබ තුල ජනිත වෙලා එයාගේ වචනය ඉෂ්ට වෙලා ඒ විශ්වාසය වෙනම කුලියට ගන්න දෙයක් නෙමෙයි. එයා තුල ඒ විශ්වාසය මෝදු වෙලා ඒ විශ්වාසය ඇති වෙලා ඔබ කී ලෙස සිදුවේවා. ඒ මිනිස්සයා එළියට යන්නේ. ඒ අන්ධයෝ දෙන්න එළියට යන්නේ ඒ මහා සන්නද්ධකමත් එක්ක. එයා තුල ඒ ඇදහිල්ල තියෙනවා. ජීවිතේ ඒ අන්ධකමෙන් පස්සේ එයාට ජීවිතේ යක්ෂයාව පරද්දන්න, ජීවිතේ අභිභවා, ජීවිතේ හැම දෙයක්ම එතර වෙලා තරණය කරන්න එයාට බලය තියෙනවා මගේ ප්‍රමාන්තියනි. උන්වහන්සේ ඔබට දෙන්නේ බය අඩු ගතියක් නෙමෙයි. බල සම්පන්න, හික්මුණු, ප්‍රේමාන්විත ආත්මානුභාවයක්. 2 තිමෝති 3:1 උන්වහන්සේ කතා කරලා කියනවා. ඒ නිසා මේ වචනේ අපි තිමෝති 1:7 උන්වහන්සේ කතා කරලා කියනවා. ඒ නිසා මේ වචනේ අපි අයිති කරගෙන ස්වාමීන් වහන්සේට අපි අතට එන්න කියමු. අපේ අන්ධභාවයට එන්න කියමු. ස්වාමීන් වහන්සේට අත තියන්න කියමු. ඔබගේ මගේ ජීවිතේ බලගතු කරලා ඔබ මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ සූදානම් කරපු දේ අයිති කරගන්න. ජේසු අපි අතරට එක්ක ගමු. මගේ ආදර ප්‍රේමාන්තේ